හරි අපි දැන් මේ බලමු මේ MCQ 20 මේ MCQ 20 හදලා තියෙන්නේ JavaScript ඒ කියන්නේ slide set number 5 එකේ part 1 and 2 එකේ තියෙන කොටස් ටික ආවෙන්න. හරි. පළවෙනි ප්‍රශ්නය. Which of the following is true? JavaScript code can be placed within the head tag. ඒක හරිනේ. දැන් අපි බැලුවොත් එහෙම අපේ නිකන් normal HTML page එක අපිට head tag එක ඇතුලේ අපිට script tag එකක් open කරලා මේක ඇතුලේ අපිට පුළුවන් JavaScript code එකක් දාන්න. හරි. ඒතර මේ තියෙන අපේ head tag එක. මේ head එක ඇතුලේ අපිට පුළුවන් මේ වගේ script tag එකක් දාලා JavaScript දාන්න. ඒතර මේ පළවෙනි එක හරි. දෙක JavaScript code can be placed within the body tag. ඒක හරිනේ කොහොමද අපිට body tag එක ඇතුලේ අපි හිතමු මෙතන body tag එක කියලා. මේක ඇතුලේ අපිට පුළුවන් අර විදිහටමයි script tag එකක් open කරලා මෙන්න මේ විදිහට දාන්න JavaScript මේකත් හරි. JavaScript code can be imported from a separate JavaScript file. ඒකත් හරිනේ. අපි බැලුවොත් එහෙම ඒක මෙන්න මේ වගේනේ. දැන් අපිට පුළුවන් වෙනම අපේ save කරලා තියෙන අපි තුමු file එකක් තියෙනවා කියලා අපි තුමු මෙහෙම file එකක් තියෙනවා මම කියන්නම්කෝ my file කියලා JavaScript file එකක් තියෙනවා. හරි. මට මේක use කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට අපි ගිහිල්ලා අපිට කියන්න පුළුවන් script මේක මට දෙන්න පුළුවන් src කියන්නේ source එක ඇතුලේ මට දෙන්න පුළුවන් myfile.js කියලා දුන්නම මට මේක මෙන්න මේ script tag එක මට මෙන්න මේ JavaScript file එක import කරලා use කරන්න පුළුවන් වගේ මෙන්න මේ HTML page එක ඇතුලේ. එතකොට මේකත් හරි. එතකොට A හරි B හරි C හරි ඒකනේ උත්තරේ D. හරි. එතකොට මේකට අදාළ theory part එක, ඒ කියන්නේ මේකට අදාළ slide set එකේ part එක ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන් JavaScript ඒ කියන්නේ slide set number 5 එකේ part 1 එකේ ඔයගොල්ලෝ ගියොත් එහෙම slide number 7 ඉඳන් slide number 8 දක්වා slide number 8 9 දක්වා තියෙන කොටස් වලදී මෙන්න මේ theory part එක ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හරි. අපි ගියොත් එහෙම අනිත් කොටසට which of the following is true? JavaScript functions need to be explicitly called. හරි. explicitly call කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ අපි තුමු function එකක් තියෙනවා මෙන්න මෙහෙම. අපි කියමු function මම මේක ලියන්නම්කෝ my function කියලා function එකක් තියෙනවා. දැන් මේ function එක script එකේ ඇතුලේ තියෙනවා. හරි. මේ function එක අපි මෙහෙම ලිව්වට මේක automatically execute වෙන්නේ නැහැ. අපි හිතමුකෝ මේ function එක ඇතුලේ තියෙනවා කියලා මෙන්න මෙහෙම එකක්. ඒක තියෙනවා අපි හිතමු console.log කියලා මොකක් හරි print වෙන්න දාලා තියෙනවා. හරිද? දැන් මේ function එක තිබ්බා කියලා මේ file එක compile වෙද්දී මේක run වෙන්නේ නැහැ. හරි? මේක run වෙන්න නම් අපි වෙනම මේ function එක call කරන්න ඕන. මෙන්න මේ වගේ my function කියලා මෙහෙම call කරන්න ඕන code එකේ. මෙහෙම call කරොත් විතරයි මේ function එක run වෙන්නේ. අපි මේකට කියනවා calling explicitly කියලා. හරි? calling explicitly කියලා. හරි. ඒතර පළවෙනි එක හරි. JavaScript functions would run automatically as the page is loaded. නෑ ඒක වැරදි. page එක load වෙනවා කියන්නේ අපි අර HTML page load කරනවා කියන browser එකට. එතකොට JavaScript functions would run automatically කියන එක වැරදි. JavaScript functions are only placed in body tag. නෑ they are placed in the script tag. ඒතර body tag එක නෙමෙයි අනික script tag අපිට දාන්න පුළුවන් head එකේ body එකේ සහ වෙනම. ඒ නිසා ඒකත් වැරදි. ඒතර මේක වැරදි. JavaScript functions are only placed in the external file. ඒකත් වැරදිනේ. හරි. එතකොට B වැරදි, C වැරදි, D වැරදි. එහෙනම් උත්තරේ A විතරයි. හරි. Which of the following are true about JavaScript output methods? Inner HTML would write over all content of the web page if it is called after the HTML is loaded. ඒක හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දැන් බැලුවොත් එහෙම inner HTML කියන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ. inner HTML කියන්නේ අපි මොකක් හරි HTML element එකක් අපි තුමු paragraph tag එකක් කියලා. අපි paragraph tag එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඇතුලේ මුකුත් නැහැ. හරි. blank paragraph tag එකක් තියෙනවා. මට මෙන්න මේකේ ඇතුලේ තියෙන එක වෙනස් කරන්න ඕන නම් මම පාවිච්චි කරනවා inner HTML කියන එක. ඒතකොට මට පුළුවන් මෙන්න මේ paragraph tag එකේ ඇතුලේ නැත්නම් මේ inner කියන කොටස වෙනස් කරන්න. හරි. ඒතර පළවෙනි එකෙන් කියනවා
inner HTML would write over all content of the web page if it is called after HTML is loaded. නෑ inner HTML එක බලපාන්නේ tag එක ඇතුළට විතරයි. හරිද? ඒක බලපාන්නේ tag එකෙන් පිට. ඒ නිසා මුළු එකම මේ වෙන්නේ නැහැ. මේ පළවෙනි එක වැරදි. හරි පළවෙනි එක වැරදි. දැන් අපි පොඩි රිවිෂන් එකක් ගියොත් එහෙම JavaScript එකේ output ක්‍රම තියෙනවා ප්‍රධාන වශයෙන් හතරක්. එකක් තමයි inner HTML. හරි? inner HTML. දෙවෙනි එක තමයි document.write. document.write. හරි. තුන්වෙනි එක තමයි window.alert. window.alert. අන්තිම එක තමයි console log. හරි. console.log. එතකොට inner HTML එකෙන් වෙන්නේ මොකක් හරි HTML element එක ඇතුළාන්තය වෙනස් කරන එක. document.write එකෙන් වෙන්නේ මොන හරි දෙයක් අපි write කරනවා document එකට. document කියන්නේ අපි නිකන් HTML page එක වගේ. හරි. මේ document කියලා අදහස් කරන්නේ මේ අවස්ථාවේ අපේ HTML page එක. ඒතකොට document.write එකෙන් කරන්නේ ඒක write කරනවා HTML page එකට. window alert කියන්නේ අපි මේ window එක load කරාට පස්සේ අර උඩින් එන්නේ අපි website එක load කරපුවම මෙන්න මේ වගේ alert එකක් වගේ උඩින් එකක් එන්නේ. මෙතන okay හරි close හරි මොකක් හරි ඇවිල්ලා අන්න ඒක. console log කියන්නේ ඒක log කරනවා අපේ console එකට. අපි අර right click කරලා inspect element ගිහිල්ලා console ගියාම තියෙන්නේ අන්න ඒක. හරි. එතකොට මේ තමයි ප්‍රධාන හතර. මේ හතර ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් සර්ගේ slide set එකේ slide number 10 කියන එකේ. හරි. එතකොට මෙතන අපිට කියන පළවෙනි එක වැරදි. document.write is used to change the internal content of a selected HTML tag. නෑ. ඒක වැරදි. internal කිව්වොත් එම අනිවාර්යෙන් වෙන්න ඕන inner HTML. ඒ නිසා මේක වැරදි. window.alert is only used to display errors to the user. නෑ. එහෙම නෑ. අපිට errors පෙන්වන්න පුළුවන්. message එකක් පෙන්වන්න පුළුවන්. welcome එකක් පෙන්වන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් පෙන්වන්න පුළුවන්. console.log will display content to the browser console. ඒක හරි. මේක හරි. මම කිව්වා console log එක එන්නේ කෙලින්ම browser console එකට කියලා. හරි. එතකොට මේකේ සම්බන්ධ theory part එක සම්පූර්ණයෙන්ම තියෙනවා slide number 10 එකේදී. දැන් මෙන්න මේක මම පොඩ්ඩක් කියන්නම්. මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි window.write document.write කියන එක. මේකෙදී මේ document.write කියන එක අපි page load එකට පස්සේ අපි තුමු මෙන්න මෙහෙම දෙයක්. අපි තුමුකෝ මම මොකක් හරි button එකක් අපි තුමු button එකක් තියෙනවා. මේ වගේ බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරපුවම මම රන් කරනවා ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එක ඇතුළේදී document.write එක මේ වෙනවා. ඒ කියන්නේ කෝල් වෙනවා. හරි. මම මෙහෙම ලියන්නම්කෝ. මම කියනවා document.write කියලා මම මෙතන ඇතුලේ මොකක් හරි ඉලක්කමක් දෙනවා. මම මේ ෆන්ක්ෂන් එක page එක load වුණාට පස්සේ මම මේක කෝල් කරොත් එහෙම page එකේ තියෙන ඔක්කොම content එක අයින් වෙලා සම්පූර්ණ content එකම අයින් වෙලා නිකන් මේ 11 කියන ඉලක්කම විතරක් පෙන්වනවා. හරි. මේ 11 කියන ඉලක්කම විතරක් මේකේ පෙන්වනවා. හරි. ඒතර ඕක තමයි document.write එකේ විශේෂත්වය. ඒතර අනිත් කිසිම output method එකකින් ඕක කරන්න බෑ. හැබැයි document.write කියන එක අපි page එක load වුණාට පස්සේ අපි call කරලා මොනවා හරි print කරොත් ඒ page එකේ තියෙන ඔක්කොම අයින් වෙලා අර document.write එක විතරක් පෙන්වනවා. හරි. එතකොට document.write එකේ අන්නේ හැසිරීම සර් එක්ස්ප්ලেইন කරලා තියෙනවා slide number 11 එකේ. හරිද? slide number 11 එකේ සර් හැසිරීම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. document.write එක ඔයගොල්ලෝ බටන් එක ඇතුළට දාලා page එක load වුණාට පස්සේ මොන හරි කරොත් එහෙම අර page එකේ තියෙන ඔක්කොම HTML එක අයින් වෙලා අරක විතරක් print වෙනවා. හරි. ඒක ඔළුවේ තියාගෙන ඉන්න අර output මෙතන හතරෙන් document.write කියන එකට ඒ දේ කරන්න පුළුවන් කියන එක. හරි. එතකොට මේකෙදී උත්තරේ වෙන්නේ D. තුනේ උත්තරේ D. හරි. Which of the following are true? JavaScript can directly access a printer to execute window.print method. නෑ. ඔයගොල්ලෝ සර්ගේ slides වලට ගියොත් එහෙම සර්ගේ slides වල slide number 14 එකේ තියෙනවා JavaScript does not have any printer object or print methods. හරි. JavaScript එකට බෑ කිසිම print එකක් කියන output device එකක් access කරන්න බෑ. හරි. The only exception is that you can call the window.print method in the browser to print the content of the current window. ඒ කියන්නේ print the content of the current window. window එකේ තියෙන දේ print කරගන්න පුළුවන්. හැබැයි ඒක ගිහිල්ලා printer machine එකට යවන්න විදිහක් නැහැ. හරි. ඒක ඔළුවේ තියාගෙන ඉන්න. JavaScript does not have any access to any output device. ඒක ඔළුවේ තියාගෙන ඉන්න. එතකොට මේක වැරදි. පළවෙනි එක වැරදි.
calling the alert method without the window object would be a syntactical error. නෑ ඒක වැරදි. මේ alert කියන එක අපි දන්නවා ඒක window object එකක්. හරි window object එකක් කියන එක දැන් මේ මෙන්න මේ ප්‍රශ්නේ එහෙම් පිටින්ම එක්ස්ප්ලেইন කරලා තිනවා slide number 12 එකේ slide number 12 එකේ using window.alert කියලා. ඒකේ සර් කියලා තියෙනවා in JavaScript the window object is a global scope object that means that variables properties and methods by default belong to the window object. ඒ කියන්නේ මෙන්න මේ window object එකට වලපාන methods කිහිපයක් තියෙනවා. ඒ methods අපිට window dot කියලා දාන්න නැතුව නිකන් දැම්මත් වැඩ කරනවා. ඒක syntax error එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගත්තොත් මෙන්න මෙහෙම අපි ලිව්වොත් එහෙම alert කියලා මේකට මම දාන්නම්කෝ alert කියලා නිකන් message එකක් විදිහට alert කියලා මේක syntax error එකක් වෙන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම window.alert කියලා ලියන්න ඕනේ නැහැ. මේකට කියන අපි මේ alert වගේ method වලට අපි කියනවා window object methods කියලා. හරි? window object methods. මම ලියුවොත් එහෙම මේකට අපි කියන නම තමයි window object methods. තේරෙනවනේ? window object methods. හරි. එතකොට මේ window object methods වලට අර window.alert කියලා දාන්න නැතුව window dot කියලා දාන්න නැතුව දැම්ම කියලා syntax error එකක් එන්නේ නැහැ. දැන් මේ වගේ methods තියෙනවා header set එකක්. සාමාන්‍යයෙන් පාවිච්චි කරන එකක් තමයි alert කියන්නේ. දැන් සර්ගේ slides වල එහෙම list එකක් දීලා නැහැ. හැබැයි ඒ list එක හොයාගන්න පුළුවන්. මම ඒ list එක දාලා තියෙන්නේ පල්ල description එකේ බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා. ඒ windows object method කියන එකේ alert ඊට අමතරව තව එකක් තියෙනවා close. ඒ close එකෙන් වෙන්නේ ඒ අවස්ථාවේ ඒ window එක close වෙනවා. ඔය වගේ ගොඩක් තියෙනවා. අතට අපි මේකදී අපි දාන්න ඕනේ නැහැ window.close කියලා. window.close කියලා දාන්න ඕනේ නැහැ. අපිට නිකම්ම දාන්න පුළුවන් close කියලා. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒතර මේ methods ඔක්කොම ඔලුවේ තියන් ඉන්න ඕනේ නැහැ. ඔලුවේ තියාගන්න window object methods කියලා જાතියක් තියෙනවා. ඒවට අපි window dot කියලා දාන්න ඕනේ නැහැ. ඒවා තියෙන global scope එකේ. ඒ නිසා ඒක window කියලා call නොකර කියලා අපිට syntax error එකක් එන්නේ නැහැ. හරි. එතකොට මේක වැරදි. දෙවෙනි එක වැරදි. ඊට පස්සේ window.close would close a web page. ඒක හරි. Semicolons mark the end of a JavaScript statement. Omitting a semicolon would lead to a syntax error. නෑ ඒක වැරදි. ඒ කියන්නේ අපි JavaScript එක අපි මෙහෙම ලියුවොත් මම ලියන්නම්කෝ. එන්න මෙහෙම console.log කියලා මම මොන හරි කියලා දාලා මම මෙහෙම semicolon එකක් දැම්මොත් මේකෙන් අපිට visually පෙන්වන්නේ මෙතනින් මේ line එක අවසానයි කියන එක. හරි. හැබැයි මම මේක නොදැම්ම කියලා syntax error එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ මම මෙහෙම ලියුවා කියනකෝ. console.log මම මෙහෙම ලිව්වා කියලා semicolon නැතුව ලිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපිට visually පේන්නේ නැහැ. semicolon එකක් නැතුව මෙතනින් line එක ඉවරයි කියලා. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ semicolon දාන එක best practice එකක්. ඒ කියන්නේ දාන එක අනිවාර්ය නැහැ. නොදැම්ම කියලා compile එකේ error එකක්වත් කිසිම error එකක් එන්නේ නැහැ. ඒක දාන එක code එක ලියන කෙනාට සහ code එක කියවන කෙනාට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මෙතන line එක අවසానයි කියලා. ඒතර ඒක නිකන් best practice එකක් තමයි තියෙන්නේ. හරි. හරි. එතකොට D වැරදි. හරි. D වැරදි. ඒතර උත්තරේ අපි දන්නවා C. හතරට උත්තරේ C. හරි. හරි. ඊට පස්සේ පහ variable මේක හරියනම් capital V නෙමෙයි මේක simple V එන්න ඕනේ මේක type කරද්දී හැම වෙලාවෙම capital වෙනවා මේක හරියනම් එන්න ඕනේ නිකන් simple V var කියන්නේ variable කියන එකට අපි හඳුන්වනවා කියන්නේ අර syntax එකෙන් දාන එකක් හරි var variable is equal to 16 plus hello would result in 16 plus hello would result in හරි බලන්න එතකොට දැන් මේ 16 කියන්නේ මොකද්ද මේක number එකක් hello කියන්නේ මොකද්ද string එකක් දැන් JavaScript වලදී JavaScript වල මෙහෙම දෙයක් තියෙනවා. JavaScript වලදී අපි මේ විදිහට මම ලියන්නම් කළු පාටින් හරි. අපි var කියලා ලියලා variable මේ variable එකේ නම variable කියලා ලියලා මෙහෙම 16 plus hello කියලා ලියපුවම දැන් මෙතන ඔයගලන්ට තියෙනවා data types දෙකක් තියෙනවා. එකක් තමයි number එකක් එකක් තමයි string එක. මෙහෙම දෙද්දී JavaScript වලින් කරන්නේ JavaScript වල ඒ function එක evaluate කරන නැත්නම් expression එක evaluate කරන්නේ from left to right. හරි? from left to right. ඒ කියන්නේ එයා බලාගෙන යනවා මේ පැත්තට මේ පැත්තට. එතකොට බලාගෙන ඉද්දි පේනවා මේක number එකක් මේක string එකක්. මෙහෙම තියෙද්දි JavaScript එක කරන්නේ මේ සමස්තකම එයා සලකනවා string එකක් විතර. ඒතකොට මේකේ output එක වෙන්නේ මෙන්න මෙහෙම. 16
hello කියලා තමයි. හරි 16 hello කියලා. මේ වගේ number එකක් සහ number එකක් and string. මේක number එකක් මේක string එකක් තියෙද්දි JavaScript එකේ left ඉඳන් right දක්වා බලාගෙන යද්දි මේක දිහා බලලා එයා evaluate කරනවා මේක සම්පූර්ණයෙන්ම string එකක් කියලා. අපි තුන් මෙහෙම තිබ්බා කියලා. hello plus 16. හරි. ඒතර ආයි left to right බලාගෙන යද්දි එයා මේක evaluate කරනවා මේක string මේක number එයා ඒතර convert කරන සමස්තයකම string එකක් විතර. ඒතර මේකේ output එක වෙන්නේ hello 16 කියන එක. හරි. දැන් මම මෙතන කිව්වා මේ left right කතාවක්. හරිද? ඒතර මගේ දැන් මේ example එකේ හැටියට ඔයගලන්ට පේනවා 16 plus hello තිබ්බත් hello 16 hello. hello 16 තිබ්බත් 16 hello. ඒතර දෙකෙන්ම ආවේ string output. ඒතර මොකද්ද මේ left to right කියන එකේ කතාව? ඒක මෙහෙමයි. අපි තුන් මෙහෙම එකක් තිබ්බා කියලා. මෙහෙම මොකුත් නැතුව මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමුකෝ var අපි තුන් v 16 plus 20 plus hello. මෙන්න මෙහෙම එකක් තිබ්බා කියලා. ඒතර මම කිව්වා මේක ඉවර් කරන්නේ left to right. left to right. එතකොට මේක වෙන්නේ මොකද්ද? මේක number එකක් මේක number එකක්. එතකොට JavaScript එකේ මෙන්න මේ කොටස execute කරනවා number එකක් විදිහට. එතකොට 16 20යි 36යි. එතකොට දැන් තියෙන්නේ 36යි hello. 36යි hello. දැන් number එකක් string එකක්. එතකොට මොකද වෙන්නේ? evaluate කරනවා එක string එකක් විදිහට. ඒ කියන්නේ 36යි hello. තේරුණානේ? ඔන්න ඕක තමයි ඕකේ output එක. හරි. left to right. left to right වම් පැත්තේ ඉඳන් එද්දි number එකක් ආයි number එකක් string එකක්. number and number මුලින්ම evaluate කරා යා 36යි ඊට පස්සේ number and string evaluate කරා string ඔන්න result එක. අපි හිතුව මෙහෙම නැතුව මෙහෙම තිබ්බා කියලා. මෙහෙම නැතුව මෙහෙම තිබ්බා. var v අපි තුමු hello කියලා 16යි 20යි. මෙහෙම තිබ්බා කියලා. මේකේ output එක මොකද්ද? ආයි පටන් ගන්න left to right. left to right. ඒතර එයා බලනවා මේක string මේක number. එතකොට එයාට ඒක evaluate කරන්නේ කොහොමද? string and number එහෙනම් string. එතකොට hello 16. ඊට පස්සේ hello 16 plus 20. ආයි string and number. string and number. එතකොට මොකක්ද දෙන්නේ? string and number නම් ආයි string. එතකොට hello 16 20. ඔන්න ඕක තමයි output එක. ඒක තමයි මම කලින් කිව්වේ මේ left to right එක ඔළුවේ තියාගන්න කියලා. JavaScript වල හැම වෙලාවෙම මොකක් හරි evaluate කරන්නේ expression එකක් වමේ ඉඳන් දකුණට. ඒතර වමේ ඉඳන් numbers තිබ්බොත් ඒවා evaluate වෙලා යනවා. වමේ ඉඳන් strings තිබ්බොත් ඒක ඒ ආකාරයෙන් evaluate වෙලා යනවා. ඒක ඔළුවේ තියාගන්න. හරිද? ඒතර මේ සම්පූර්ණ note එකම සර්ගේ slides වල තියෙනවා. slide number 21 එකේ. හරි slide number 21 මේ JavaScript කියන්නේ slide set number 5 එකේ part 1 එකේ slide number 21 එකේ. හරි. ඒතර මේකේ උත්තරේ මොකද්ද? runtime error එකක් එන්නේ නැහැ. මේක වැරදි. undefined එන්නේ නැහැ. ඒකත් වැරදි. 16 undefined එහෙම එන්නේත් නැහැ. උත්තරේ D. හරි. පහේ උත්තරේ D. හරි. අපි යමු අනිත් කොටසට. Which of the following are correct? Which of the following are correct? console.log 16 ධන 2 abc මේක නෑනේ මං කලින් කිව්වනේ. එතකොට මේ evaluate වෙන්නේ වමේ ඉඳන් දකුණට. වමේ ඉඳන් දකුණට. මේ number and number එහෙනම් number and number evaluate කරන මුලින්ම ඒ කියන්නේ 18යි ඊට පස්සේ number and string. එතකොට number and string නම් අපි දන්නවා string. හරි. එතකොට මේකේ output එක වෙන්නේ මොකද්ද? 18යි abc. 18යි abc. අතර මේ පළවෙනි එක වැරදි. console.log abc ධන 19 ධන 1. මේකේ output එක 20ක් වෙන්නේ නැහැනේ. ඇයි? වමේ ඉඳන් දකුණට. එතකොට string and number. එහෙනම් string and number මුලින්ම abc ධන 19 ධන 1. එහෙනම් මුලින්ම string and number එහෙනම් ඔක්කොම string abc 19. ඊට පස්සේ ආයි string and number. එතකොට ආයි abc 19 1. ඔන්න ඔහොමෙන්. හරි. එතකොට මේකත් වැරදි. console log abc efg 19යි 1. එතකොට ඒක ඇවිල්ලා තියෙනවා abc efg හරිනේ. මොකද string and string. එතකොට string ඊට පස්සේ string and number ඒ කියන්නේ string ඊට පස්සේ string and number ඒ කියන්නේ string. එහෙනම්
මේක හරි නේ. මේ පෙන්නුවොත් එහෙම මේ වගේ මුලින්ම ABC ධන EFG ධන 19 ධන 1. එතකොට string and string එහෙනම් string. එතකොට ABC EFG ධන 19 ධන 1. string and number එහෙනම් එක string. ABC EFG 19 ධන 1. එතකොට string and number I string. එතකොට ABC EFG 19යි 1. හරිනේ. එතකොට C උත්තරේ හරි. console.log ABC 19 EFG ධන 10. එතකොට මේක 29ක් වෙන එක වැරදිනේ. කොහොමවත් වෙන්න දෙයක් නැහැනේ. ඒ නිසා Dත් වැරදි. ඒ නිසා 6 උත්තරේ C. හරි. ඊළඟට මෙන්න මේක මම කන්නම් මුලින්ම. The output we are told not to interfere can be achieved. එතකොට මේකේ output එක එන්න ඕනේ we are told මෙන්න මේ not කියන එකේ වටේ අර කමාස් දෙයක් එන්න ඕන to interfere can be achieved. බලමු පළවෙනි එක console.log we are told not to interfere. නෑ. මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙමයි. JavaScript වලදී අපිට මොකක් හරි variable එකක් string එකක් කරන්න ඕන නම් අපිට කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි තුමු මේක ABC දෙපැත්තෙන් මෙන්න මේ වගේ කමාස් දෙකක් දැම්මොත් ඒක string එකක් වෙනවා. අපි මෙහෙම දැම්මත් තනිකමාක වගේ දැම්මත් ඒත් string එකක් වෙනවා. හරි? මෙන්න තනියක දැම්මත් string එකක් වෙනවා. දෙකක් දැම්මත් string එකක් වෙනවා. අපි මෙන්න මෙහෙම දැම්මොත් අපි තුමුකෝ A B C is A මෙන්න මෙහෙම දැම්මොත් හරි මම මෙන්න පාටකින් දාන්නම්කෝ. මෙන්න මෙහෙම. හරි මෙහෙම දැම්මොත් මේකට අපි කියනවා syntax error එකක්. ඇයි? මේ වගේ ඔයගලන්ට පේනවා double quotes දෙකක් දාන්න බෑ. කියන්නේ string එකක් ඇතුලේ double quotes දාන්න බෑ. ඒක ඇතුලේ දාන්න ඕන නම් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේක. අපිට මෙහෙම දාන්න පුළුවන්. අපිට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන් string එක. අපිට පුළුවන් තනි quote එකක් දාලා A B C is double quote එකක් දාලා මෙන්න මෙහෙම ඇතුලේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේක string එකක්. මේක string එකක්. මේ මට්ටමේ ඉඳන් මේ දක්වා මේක string එකක්. මෙන්න මේක ඇතුලේ double quotes තියෙනවා කියලා print වෙන්න ඕන. හරි? මේක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි අපිට use කරන්න පුළුවන් escape characters කියලා. escape characters කියලා. මේකනේ සම්පූර්ණයෙන්ම ඉස්සර කරලා තියෙනවා slide number 24 එකේ. හරි? slide number 24 එකේ. ඒක මෙන්න මෙහෙමයි. escape characters කියලා මෙන්න මෙහෙම දෙයක්. අපිට escape character එකක් දාලා අපිට ඕන characters print කරන්න පුළුවන්. ඒකේ සාමාන්‍යයෙන් තුනක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වගේ backslash එක. හරි? ඊට පස්සේ backslashes දෙක. ඊට පස්සේ නිකන් backslashes දෙක. හරි? backslashes දෙකයි තනි quote එකයි. backslashes දෙකයි backslashes එකයි මේක වැරදුනා. sorry. මෙතන backslash එකයි තනි quote එකයි. backslash එකයි තනි quotes දෙකයි. ඊට පස්සේ backslashes දෙකයි. හරි? මේකේ result එක මේකෙන් print වෙන්නේ තනි quote එක. මේකෙන් print වෙන්නේ double quotes. මේකෙන් print වෙන්නේ backslash එකක්. ඒ කියන්නේ මට මෙන්න මේ output එක we are told not to interfere කියන එක ගන්න ඕන නම් මට මෙහෙම ලියන්න පුළුවන්. එකක් තමයි මම කලින් කිව්වා වගේ we are told double quotes not to interfere කියලා මේක වටේ මට දාන්න පුළුවන් single quotes. හරි? එතකොට මෙතන single quote එකක් එනවා. මේක single quote එකක් එනවා. ඒක double quote එකක් එනවා. මේක මම console log කරොත් එහෙම මට එන්නේ මෙන්න මේ output එක. නැත්තම් මට මෙහෙම ලියන්නත් පුළුවන්. මට මේක මෙහෙම ලියන්නත් පුළුවන්. මට කියන්න පුළුවන් we are told දැන් මේක වටේ ඉන්න double quotes නේ. ඒතර මට පුළුවන් backslash එකක් දාලා double quotes not ඊට පස්සේ I backslash එකක් දාලා double quotes to interfere. දැන් මට දෙපැත්තෙන් backslash මේ double quotes දාන්නත් පුළුවන්. ඇයි? මම මෙතන escape character use කරලා තියෙන නිසා. හරි? escape characters use කරලා තියෙන නිසා. එතකොට මේකේ print වෙන්නේ මෙන්න මේක. හරි?
එතකොට මෙන්න මෙතන මට පේනවනේ එක බෑක්ස්ලෑෂ් එකයි ඩබල් කෝට්ස් දැම්මොත් එළියට print වෙන්නේ කෝට්ස් දෙක. එක බෑක්ස්ලෑෂ් එක තනි කෝට් එකක් දැම්මොත් print වෙන්නේ තනි කෝට් එක. බෑක්ස්ලෑෂස් දෙකක් දැම්මොත් print වෙන්නේ බෑක්ස්ලෑෂ් එකක්. තේරෙනවනේ? එතකොට මේක සම්පූර්ණයෙන්ම එක්සැම්පල් එකක් තියෙනවා සර්ගේ එකේ ස්ලයිඩ් නම්බර් 24 එක ගිහලා බලන්න. ඒකෙන් මේකේ උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ කෙටි කරලා කිව්වොත් එහෙම මට පුළුවන් එක්කෝ තනි කෝට්ස් දෙකක් දාලා ඇතුලෙන් දාන්න ඩබල් කෝට්ස්. ඒ පළවෙනි ක්‍රමේ. නැත්තම් දෙපැත්තෙන් ඩබල් කෝට්ස් දාලා මේ වගේ escape character එක use කරලා මට පුළුවන් ඩබල් කෝට්ස් ඇතුලට දාගන්න. හරි. පළවෙනි එක console.log we are told again not to interfere. හරි. එතකොට මේක වැරදිනේ. ඔයගලන්ට පේනවා. මම වෙන පාටක් ගත්තොත් මේකේ මේ එළියනුත් ඩබල් කෝට්ස් තියෙනවා ඇතුලෙනුත් තියෙනවා. එහෙනම් මේක වැරදි. දෙවෙනි එක we are told not to interfere. මේකේ output එක මොකද්ද? මේකේ එන්නේ we are told කියලා /not /to interfere. ඇයි backslashes දෙකක් ආවොත් එළියට print වෙන්නේ තනි backslash එක. එතකොට මේකේ output එක we are told /not /to interfere. තේරෙනවනේ? ඔක තමයි මේකේ output එක. හරි. එතකොට මේක වැරදි. A වැරදි, B වැරදි. console.log we are told not to interfere. මේකෙන් මේ output එක නේද නෑ. මේ එක backslash එකයි තනි quote එකයි. එක backslash එක තනි quote එකයි. මේකේ output එක මොකද්ද? මේකේ output එක එන්නේ මෙන්න මෙහෙම. මම ලියන we are told තනි quote එක not තනි quote එක to interfere. ඇයි? එක backslash තනි quote එකනේ. ඒකේ මොකද්ද output එක? එකයි තනි quote එකක් නම් එකක් නෙන්නේ. එහෙනම් ඒකත් වැරදි. එතකොට A B C වැරදි. එහෙනම් D we are told not to interfere. මේක හරි නෙවෙයි. තනි කෝට් එකක් එළියෙන් තියෙනවා ඇතුලෙන් කෝට්ස් දෙකක් තියෙනවා. තනි කෝට් එකක් එළියෙන් තියෙනවා ඇතුලෙන් කෝට්ස් දෙකක් තියෙනවා. මේක හරි. ඒතර උත්තරේ D. හරි. question number 8. consider the following person object. හරි. person object. ඒතර JavaScript වල මේ තියෙන object එකක්. අපිට මෙන්න මේ වගේ වාක්‍යයට දාපුවම variable මොකක් හරි නමක් දීලා මෙන්න මේ bracket ඇතුලේ මෙහෙම දුන්නම අපි මේකට කියනවා object එකක් කියලා. හරි. What would be the function definition to print out the person's full name and age? What would be the function definition to print out the person's full name and age? හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපිට මෙන්න මේ වගේ person object එකක් දීලා අපිට කියනවා මෙයාගේ full name. ඒ කියන්නේ first name and last name plus age. එතකොට අපිට මෙන්න මේ වගේ object එකක් ඇතුලේ තියෙන එකක් අපිට access කරන්න ඕනේ නම් අපිට මෙන්න මේ වගේ keyword එකක් use කරන්න වෙනවා. අපිට keyword එකක් use කරන්න වෙනවා. ඒ keyword එකේ නම this. හරිද? ඒක this. දැන් මේක මෙන්න මෙහෙමයි. අපි හිතමුකෝ ඕගලන්ට දීලා තියෙන්නේ මෙන්න මේ object එක විතරයි. හරි? මෙන්න මේ object එක විතරයි. ඕගලන්ට කියනවා function එකක් ලියන්න කියලා. මෙන්න මේ object එකේ full name එක print කරන්න. විතර මට මෙහෙම ලියන්න පුළුවන්. අපි ලියමු function මම ලියන්න function A නිකන් සරලව මම මේක print කරනකොට මට පේන්න පුළුවන් මෙන්න මෙහෙම console.log ඉතින් මේකේ නම person නේ. ඒතකොට person object එකේ මට ඕන first name මම කෙටියෙන් ලියන්න fn. හරි. ලියලා මම මෙන්න මේ function එක call කරොත් කෙලින්ම මෙතන print වෙනවා John කියලා. හරි. print වෙනවා John කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි තු මෙන්න මෙහෙම දෙයක් මට ඕන මෙන්න මේකේ බැලුවොත් මේ උත්තර දිහා ඔයගලන්ට පේනවා මේ print function කියලා මේ වගේ function එකක් define කරලා තියෙනවා. ඒ කියන්නේ මේ function එක define කරලා තියෙන්නේ object එක ඇතුලේ. මේ object එක ඇතුලේමයි. හරි. මේක තියෙන්න ඕන මේ object එක ඇතුලේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් මේක පොඩ්ඩක් සංකීර්ණයි. මම පෙන්නන්න මෙන්න මේ විදියට. දැන් මම කලින් ලිව්ව example එකේ පෙන්නුවේ මොකද? අපිට තියෙන්නේ මේ object එක විතරයි. මම එළියෙන් function එකක් ලියනවා. මේ object එකේ තියෙන දේක් print කරන්න. අපි හිතමුකෝ මට මේ ඇතුළෙම ලියන්න ඕන කියලා මෙන්න මෙහෙම. මම object එක වෙනස් කරනවා. var person කියලා මෙතන first name last name මේ ඔක්කොම තියෙනවා. මම කැටියෙන් ලියන්න first name ඊට පස්සේ last name ඊට පස්සේ age. දැන් මේ වගේම මට දාන්න පුළුවන් function එකක්. මම ලියන්නම් මෙන්න මේකේ දැන් මෙන්න මෙහෙම. මම ලියන්නම් print_function. හරි. print_function කියලා ලියලා මට මේ වගේ function එකක් define කරන්න ඕන නම් මම මෙතන function කියන keyword එක ලියලා brackets දෙක open කරලා මෙන්න මේ විදියට මේක දාන්න ඕන. හරි.
එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ මේ විදිහට ෆන්ක්ෂන් එකක් මම ඩිෆයින් කරොත් මේ ආකාරයෙන් මම ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරොත් මෙන්න මේ ෆුල් නේම්, ඒ කියන්නේ ෆස්ට් නේම්, ලාස්ට් නේම් සහ ඒජ් එන්න ඒ ෆන්ක්ෂන් එක මොන ආකාරයෙන්ද එන්න ඕන. ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එක මම ලියලා ඉවරනාට පස්සේ මෙතනින් මම ෆන්ක්ෂන් එක ක්ලෝස් කරනවා. දැන් මම ඔබ්ජෙක්ට් එක ක්ලෝස් කරනවා. පේනවනේ. මෙතනින් ඔබ්ජෙක්ට් එක ක්ලෝස් වෙනවා. මෙන්න මේ බ්‍රැකට්ස් දෙකෙන් ෆන්ක්ෂන් එක ක්ලෝස් වෙනවා. හරි. හරි. අපෙන් අහන්නේ එහෙම දෙයක්. එතකොට ඔයගලන්ට පේනවා මේ ෆන්ක්ෂන් එක තියෙන මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ මට ඇක්සස් කරන්න ඕන මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන මෙන්න මේ ෆස්ට් නේම්, ලාස්ට් නේම් සහ ඒජ් කියන එක. එතකොට ඒ වචනේ බලන්න මට ඇක්සස් කරන්න ඕන මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන දේ inside this object. තේරෙනවනේ inside this object. එතනින් තමයි මෙන්න මේ this කියන කීවර්ඩ් එක එන්නේ. හරි. එතකොට මම ලිව්වොත් මේ ෆන්ක්ෂන් එක ඇතුලේ this.firstName කියලා මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන ෆස්ට් නේම් එක. මේ this එකෙන් වෙන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන ෆස්ට් නේම් එක. මෙන්න මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන ලාස්ට් නේම් එක. හරි. අන්න ඒක. තේරෙනවනේ? මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ෆස්ට් නේම් එක, මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ලාස්ට් නේම් එක සහ මෙන්න මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන ඒජ් එක. තේරෙනවනේ? ඒතර මට මේ ෆන්ක්ෂන් එක පිටින් ඇක්සස් කරන්න ඕන නම් මට කෙලින්ම මෙහෙම ලියන්න පුළුවන්. person කියන ඔබ්ජෙක්ට් එකේ නම මේ දෙන ඔබ්ජෙක්ට් එකේ නම person dot මට ලියන්න පුළුවන් print function කියලා. print underscore function කියලා ලියපු ගමන් කෙලින්ම මේ ෆන්ක්ෂන් එක ඉන්වෝක් වෙලා මම දැක්කට මේ ෆන්ක්ෂන් එක මම කෝල් කරනවා. මම කෝල් කරා. මට නිකන් කෝල් කරන්න බෑ. ඇයි? මේක තියෙන්නේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ. ඒ නිසා ඔබ්ජෙක්ට් එකේ නම dot අවශ්‍ය ෆන්ක්ෂන් එකේ නම. ඒතර ෆන්ක්ෂන් එක කෝල් වෙලා නම print වෙනවා. හරි. ඒතර මේ this keyword එකේ වෙන්නේ මොකද්ද? මේ ඔබ්ජෙක්ට් එකේ ඇතුලේ. මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ. තේරෙනවනේ? හරි. ඒතර මේක ඔයගලන්ට පැහැදිලි නැත්නම් ඔයගොල්ලෝ බලන්න පුළුවන් ගිහිල්ලා සර්ගේ slide number 27 එකේ JavaScript objects ගැන පොඩි note එකක් තියෙනවා. හරි. බලමු පළවෙනි එක. මේක හරි. දෙක print function console.log first name last name කියලා දාන්න බෑ. ඇයි? මෙයා දන්නේ මේ මොන first name ද මොන last name ද කියලා. හරිද? එයාට හොයාගන්න බෑ මේ මොන first name එකද මොන last name. ඒ නිසා මේක syntax error එකක්. ඊට පස්සේ මේක මේ compilation error එකක්. ඊට පස්සේ print function this.person.first name ඕනේ නැහැ. this කියලා දාපු ගමන් මොකද මේ function එක තියෙන්නේ object එක අස්සෙනේ. මම මේක පාටකින් දැම්මොත් එහෙම මෙන්න මේ වගේ මේ bracket එකෙන් close වෙන්නේ object එක, මේ bracket එකෙන් close වෙන්නේ function එක. ඒතර මේ function එක තියෙන්නේ object එක ඇතුලේ. පේනවනේ? object එක ඇතුලේ. එතකොට මෙතනදී මම දාන්න ඕනේ this.person කියලා. එයා දන්නවා මේක තියෙන්නේ person එක ඇතුලේ කියලා. ඒතර මට දාන්න පුළුවන් this.person කියලා විතරයි. මේක දාන්න බෑ. ඒ නිසා මේක වැරදි. ඊට පස්සේ function console.log person.name නෑ person.name කියලා දාන එක වැරදි. මෙහෙම දාන්න ඕන අපි object එක පිටින් access කරද්දි. ඒ කියන්නේ මට පිට ඕන නම් ලියන්න පුළුවන් මෙන්න මේ කරලා තියෙන්නේ. මට මේක ලියන්න පුළුවන් person.name කියලා පිටින්. හරි? පිටින්. මේක name මේක function එකක් නෙමෙයි. ඒ නිසා මේක ඕනේ නෑ. මේ brackets ඕනේ නෑ. නිකන් person.name. හරිද? හැබැයි ඇතුළේ දාන්න බෑ එකක. ඇතුළේ දැම්මොත් එහෙම වැරදි. ඒතකොට මේකත් වැරදි. ඒ නිසා උත්තරේ A. 8 උත්තරේ A. ඒක උනේ ඇයි? අපි මේ access කරන්නේ මේ object එකේ තියෙන attributes මේ last name first name age. ඒ නිසා ඒක අපි ගන්න කොහොමද ඒක? this dot ඒ අදාළ object එකේ attribute එක. හරි කොළුවේ තියාගන්න. හරි. Question number 9. Which of the following are true about null and undefined. හරි. null and undefined සම්බන්ධ මොනවාද true වෙන්නේ? An object's value can be set to null but its type would still remain. නෑ ඒක වැරදි. මෙන්න මේ සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් තියෙනවා සර්ගේ slide set එකේ slide number 28 එකේ. හරි? slide number 28 එකේ. හරි. In JavaScript, a variable without a value has a value of undefined and the type is also undefined. හරි? type is also undefined. දැන් අපි null values වලට ගියොත් එහෙම අපි null values වලට ගියොත් මෙන්න මේ වගේ. null කියන්නේ ඒ object එකේ අපිට අපි මොකක් හරි එකක් define කරලා මොකක් හරි අපි JavaScript වල variable එකක් define කරලා අපි ඒකට value එකක් දීලා නැහැ වගේ දෙයක්. හරි value එකක් දීලා නැහැ. ඒ කියන්නේ value එක අපි null වලට සමාන කරලා. ඒ කියන්නේ value is nothing වගේ. ඒ කියන්නේ null එක කියන්නේ සරලව කිව්වොත් නිකන් nothing වගේ දෙයක්. හරි? nothing වගේ දෙයක්. එතකොට මම මොකක් හරි දෙයක් අරගෙන ඒක මම සමාන කරොත් null වලට
ඒකේ අදහස වෙන්නේ this is equal to nothing. හරි, this is equal to nothing. අන්න ඒ වගේ. ඒතර පළවෙනි වාක්‍යය කියනවා an object's value can be set to null but its type would still remain. ඒක හරි. ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් එහෙම සර්ගේ ස්ලයිඩ් සෙට් එකේ ස්ලයිඩ් නම්බර් 29. ඒකේ හොඳ එක්සැම්පල් එකක් තියෙනවා. හරි. ඒ එක්සැම්පල් එක මෙන්න මෙහෙම කියනවා. In JavaScript null is nothing. It is supposed to be something that doesn't exist. හරිද? එතකොට ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේක එක්සැම්පල් එක. ඒක එක්සැම්පල් එක ඔයගලන්ට පේනවා සර් හදලා තියෙනවා ඔබ්ජෙක්ට් එකක් වා පර්සන් කියලා. ඊට පස්සේ සර් ඒ වා පර්සන් කියන ඔබ්ජෙක්ට් එක සමාන කරනවා null වලට. හරි? සමාන කරන null වලට. ඊට පස්සේ සර් print කරනවා ඒකේ value එක, ඒකේ type එක. හරි? type එක බැලුවොත් ඕගලන්ට පේනවා ඒකේ type එක තාම තියෙනවා object කියලා. හරි? type එක තාම තියෙනවා object කියලා. එතකොට null වලින් වෙන්නේ මොකද්ද? ඒකේ value එක මොකක් හරි variable එක. variable එකක value එක set කරනවා null වලට. හැබැයි ඒ variable එකේ type එක වෙනස් වෙන්නේ නැහැ. type does not change. does not change. තේරෙනවනේ? type එක change වෙන්නේ නැහැ. type එක change වෙන්නේ නැහැ. අපි යන්නේ ඒකට තමයි null පාවිච්චි කරන type එක වෙනස් වෙන්නේ නැහැ. ඒතර පළවෙනි වාක්‍යය හරි. An object's value can be set to null but its type would still remain. ඒක හරි. උගලන්න පේනවා අර person කියන මම කියන උදාහරණේ සගේ slide number 29 එකේ අර උදාහරණේ null කියලා දැම්මට person කියන object එක ඒකේ type එක තාම object. හරි. undefined කියන්නේ ඒකට basically නිකන් value එකක් define කරලා නැහැ වගේ. හරි. undefined කියන්නේ අර මම කලින් කිව්වා වගේ value එක define කරලා නැහැ. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමුකෝ අපි දැන් කලින් කරානේ හැම වෙලාවෙම අපි වා කියලා ලියලා අපි තුමු a කියලා ලියලා මෙතන අපි දානවා මොකක් හරි value එකක්. අපි තුමු abc නැත්තම් මට දාන්න පුළුවන් 19 නැත්තම් මොකක් හරි දාන්න පුළුවන්. ඒතර මම මෙතන මෙහෙම variable එක declare කරලා ඒකට දෙනවා value එකක්. ඒතර මේ value එකේ type එක තමයි මෙන්න මේ variable එකේ type එක වෙන්නේ. ඒ කියන්නේ මම දැන් මෙහෙම පළවෙනි අවස්ථාවේ ලිව්වොත් එහෙම ඒකේ value එකේ abc type එක string. දෙවෙනි අවස්ථාවේ ලිව්වොත් එහෙම value එක 19 type එක integer. අන්න ඒ වගේනේ. undefined කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි මෙහෙම ලිව්වොත් අපි ලියනවා var a. එච්චරයි. අපි මේකට value එකක් දෙන්නෙත් නැහැ. එතකොට මේකේ type එක සහ value එක undefined. අපි define කරලා නැහැ. තේරෙනවනේ? හරි. එතකොට අපි මේකට ආවොත් undefined are null, undefined and null are different in value but equal in type. සර් මේක එහෙම දාලා තියෙනවා slide set එකේ. ඔයගොල්ලෝ ගිහලා බැලුවොත් එහෙම difference between undefined and null slide number 30. slide number 30 එකේ සර් එහෙම පිටින්ම දාලා තියෙනවා. Undefined and null are different in value but equal in type. නෑ ඒකේ අනිත් පැත්ත. Undefined and null are equal in value but different in type. තේරෙනවනේ? Undefined and null are equal in value but different in type. ඇයි? null එකේදී type එක වෙනස් වෙන්නේ නැහැ. object එක object තමයි වෙනස් වෙන්නේ නැහැ. undefined එකේ type එකත් undefined. තේරෙනවනේ? ඒතර මේ වාක්‍යයත් වැරදි. හරි. ඒ වාක්‍යයත් වැරදි. C. Undefined would set the value and type of a object to undefined. ඔව්නේ. undefined එකෙන් වෙන්නේ මොකද්ද? type එක සහ value එක දෙකම යනවා undefined වලට. ඊට පස්සේ ඒක හරි. D. var demo alert type of demo would be undefined. ඒක හරිනේ. ඇයි? මම මේ var demo කියන එකට value එකක් දීලා නැහැ. මම මුකුත්ම assign කරලා නැහැ. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ. එතකොට ඒක undefined. ඒතකොට එතන උත්තරේ A, C සහ D. නමේ උත්තරේ A, C සහ D. හරි. question number 10. Which of the following are true? String number are primitive JavaScript data types. හරි. JavaScript data type සම්බන්ධ විස්තරයක් තියෙනවා slide number 31 එකේ. slide number 31 එකේ. හරි. ඒකේ අපි බැලුවොත් එහෙම JavaScript වල primitive data types තියෙනවා සාමාන්‍යයෙන් 4ක්. primitive data types තියෙනවා 4ක්. එකක් තමයි string, අනිත් එක number, අනිත් එක boolean, අන්තිම එක undefined. හරි? undefined. එතකොට string, number, boolean, undefined. එතකොට string number primitive JavaScript data types. ඒක
string and number are primitive JavaScript data types. එතකොට එතන A හරි function object and undefined are complex නෑ වැරදි. so ඔගේ slide set එකේ බැලුවොත් උලට පේනවා slide number 32 එකේ 31 එකේ complex types තියෙන්නේ දෙකයි. එකක් තමයි function අනිත් එක object. function අනිත් එක object. මේව තමයි complex data types එන්නේ. එතකොට undefined එන්නේ නැහැ. එතකොට B වැරදි. Boolean is not a data type present in JavaScript. ඒක වැරදි. තියෙනවා. Type of operator returns an object for arrays. ඒක හරි. මේක සර් පැහැදිලිවම කියලා තියෙනවා slide number 31 එකේ. Type of operator returns object for arrays because JavaScript arrays are objects. ඒක ඔළුවේ තියාගන්න. හරි ඒක important point එක. The type of operator type of කියන්නේ මෙන්න මේක type of කියන එක මම මෙහෙම ලියුවොත් මම අපි තුමුකෝ මම ලිව්වා කියලා වා a is equal to shamal හරි shamal කියලා ලියලා මම ලියනවා type of a මේකේ output එක මොකද්ද string මේ type of එකෙන් වෙන්නේ අදාළ variable එක type එක print කරන එක type එක print කරන එක එතකොට මතක තියාගන්න මම මේ දේම කරොත් object මේ දේම කරොත් array එකකට අපි තුමු මෙහෙම මම මෙතන print කරොත් array එකකට මම ඒ දෙයම කරොත් array එකට මගේ output එක වෙන්නේ object එක. මම එහෙම ලියන්න කියනකො අපි ලිව්වොත් එහෙම type of මම ලිව්වොත් එහෙම 1, 2, 3 කියලා array එකට මේකේ output එක වෙන්නේ object එකක්. තේරෙනවනේ? output එක object එක. මෙන්න මේක සර් පැහැදිලිව පෙන්නලා තියෙනවා slide number 31 එකේ. type of objects වලට දැම්මොත් එන්නේ object එක. type of arrays වලට දැම්මොත් එන්නේ object එක. type of null වලට දැම්මොත් return වෙන්නේ object එකක්. type of function වලට දැම්මොත් එන්නේ function එකක්. ඒතකොට ඒකේ වලට තියෙනවා complex types දෙකයි object and function. හරි. හරි. ඒතර උත්තරේ A හා D. Aත් හරි Dත් හරි. A හා D. A හා D. හරි.